समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्खदं धम्मसवන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වන්නේ. අද මේ උතුම් දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ කළමනාකරණ සේවයේ විශ්‍රාමික සිප්කඩුව ලියනගේ ශ්‍රියානි චන්ද්‍රලතා මාතාවගේ ජන්මදිනයේ නිමිත්තෙන් එතුමියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවයි අද මේ දේශනාව සඳහා සදැහැති දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. දේශනාව අවසානයේ ඒ ඇත්තන්ට අනුමෝදනා කරනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ පින්නතුන් ඊටාම ශ්‍රද්ධාවෙන් අද දායකත්වයේ දරන අරමුණු සිහි කරලා අපි අනුමෝදනා කිරීම පසුව සිද්ධ කරනවා. දැන් මේ මොහොත ඊටාම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනයට අහුම්කම් දීමයි. පින්වත්නි, සිත පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ විශ්ලේෂණය තුල අපට පේන්නේ මේ මොහොත තුල හිත පිරිසුදු කර ගැනීම පිණිස මේ මොහොත තුලම වැඩපිළිවෙලක් හදා ගන්නයි. ඒ කියන්නේ ඒක කල් දාන්න පුළුවන් තත්වයක් නෙමෙයි. මොකද කෙලෙස් වලින් හිත දූෂණය වෙන්න ගියොත්, කෙලෙස් වලින් හිත අපවිත්‍ර වෙන්න ගියොත්, ඒ කෙලෙස් වලින් අපවිත්‍ර වෙච්ච චිත්තසංතානයක් තුල, කෙලෙස් වලින් අපවිත්‍ර වෙච්ච චිත්තසංතානයක් තුල සුගතිගාමී භාවය ස්ථීරව මතු කරගන්න අමාරුයි. සුගතිගාමී භාවය කියලා කියන්නේ මේ මොහොත තුලදී චිත්තසංතානයේ තුල පාරිශුද්ධියක් පිණිස ආධ්‍යාත්මික ප්‍රවේශයකට සමීප වෙන එකයි. වර්තමානයේ වැදගත් අවස්ථාව විදියට බුද්ධ දේශනාව මතු කරන්නේ වර්තමානයේ තුල කාලා බීලා බොහොම නිදහසේ ගෙවන්න කියන අදහසින් නෙමෙයි, මේ මොහොත තුල විදර්ශනා කිරීම පිණිසයි. ඒක තමයි බුද්ධ ශ්‍රාවකයේ විශේෂත්වය. දැන් බුද්ධ දේශනාවේ හැම වෙලාවකම කියනවනේ අතීතං නාන්වා ගමෙය්‍ය කියලා. අතීතේ අතහැරලා දාන්න කියලා. ඇත්තටම අතීතේ අතහැරලා දාන්න කියලා කියපු ආගමික මතවාද, ආගමික ඉගැන්වීම් ගොඩක් තියෙනවා. ඒක කියපු එකම කතාව, එකම විග්‍රහය, එකම ගුරුවරයා, එකම ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේ නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නෙමෙයි. අතීතය අතහැරලා දාන්න කියලා කියපු එකම ශාස්ත්‍රූවරයා බුදුරජාණන් වහන්සේ නොවන නිසා අතීතයද අතහැර දමා අනාගතයද අතහැර දමා ජීවත් වෙන ශ්‍රාවක භාවය කියන එක මහා අමුතු විග්‍රහයක් නෙමෙයි. මේ පිළිබඳ යම් යම් අදහස් ಭಾರತයේත් මතුවලා තිබුණා. ඒ කියන්නේ අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං කියන එක, අනාගතය ගැනත් විශේෂ අදහසක් ගන්න එපා, අතීතය ගැනත් විශේෂ අදහසක් ගන්න එපා. ඒකට හේතුව දැන් සමහර ඔය බ්‍රාහ්මණවාදයටම බර ඉගැන්වීම් වල ආකෘතියක් තියෙනවා. අතීතය ගැනත් අපිට වැඩක් නැහැ,
අනාගතය ගැනත් අපිට වැඩක් නැහැ. ඇයි වැඩක් නැති? මහා බ්‍රහ්මන්ගේ කතාවක් මේක. මේ පරිච්ඡේදයේ ලියලා තියෙන මහා බ්‍රහ්මයා නිසා මහා බ්‍රහ්මයාගේ කියවීමක් මේක. ඒකට අපිට අභියෝග කරන්න බෑ. ඒ නිසා මේක ඉතින් දෙයයන් වහන්සේගේ කැමැත්ත, මහා බ්‍රහ්මයාගේ ඊශ්වරගේ කැමැත්ත නිසා අපි ඉතින් අනාගතේ වෙනම සැලසුම් කරාට වැඩක් නැහැ. මේ පරිච්ඡේදයේ මහා බ්‍රහ්මයා විසින් ලියා නිම කොට ඇත. ඒ නිසා අනාගතය ගැනත් අපිට විශේෂ දෙයක් ඕනේ නැහැ. එහෙමනම් දැන් මේ බුද්ධ දේශනාව කියන අතීතං නාන්වගමිය නප්පටිකංකේ අනාගතං කියන අදහසට කිට්ටු වෙච්ච අදහස් ಭಾರತයේ තිබිලා තියෙනවා. එහෙමනම් බුදුරජාන් වහන්සේ ඒකම නැවත ප්‍රතිසංස්කරණයක් කරලා ඉදිරිපත් කරා නෙමෙයි, බුදුදහම ඊට වඩා ගැඹුරින් දුක ගැන කතාවක් කිව්වා. මොකද්ද? දුක කියන්නේ පංච උපාදානස්කන්ධ දුකයි. දුක කියන්නේ පංච උපාදානස්කන්ධ දුක නිසා අතීත ස්කන්ධ අනුව යන්නත් එපා. ඒ කියන්නේ ශ්‍රාවකයා අතීත ස්කන්ධ අනුව නොයා යුතුයි. ඒ වගේම දැන් ಭಾರತේ හැමෝම කිව්වේ අතීතයත් එක්ක යන්න එපා, අතීතය අමතක කරලා දාන්න. මොකද අතීතයේ වෙච්ච හැම දෙයක්ුත් දෙවියන් වහන්සේගේ කැමැත්තට උනේ. අනාගතයේ යමක් වෙනවා නම් ඒ වෙන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත නිසා අනාගතයත් අපට වැඩක් නැහැ කියලා වගේ කතාවක් කිව්වට බුදුදහම එවැනි ප්‍රාථමික අදහසකින් නෙමෙයි අතීතං නාන්වා ගමෙය්‍ය නප්පටිකංකේ අනාගතං කියලා කිව්වේ. උන්වහන්සේ මතක් කළා අතීතේ යම් සිහි කිරීමක් කරනවා නම් අපට සිහි කරගන්න වෙන්නේ ස්කන්ධයන් පහ ඔස්සේ. ඒ සිහි කිරීම මතත් තමා තුළ දායාද වෙන ස්කන්ධයන්ම පහක්. ඒ ස්කන්ධයන් පහ උපාදානයේ වුණොත් විපාකයේ විදියට හම්බෙන්නේ විපාක ස්කන්ධයන් ටිකක්. දුක පිළිබඳව නානා පරයයන් තෝරලා එක එක මෝස්තරින් කියලා අන්තිමටම දුක ගැන බුදුරජාණන් වහන්සේ කියන්නේ හකුලුවලා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මහණෙනි, සංක්ෂිප්ත වශයෙන් අරගෙන බලන්න පංච උපාදානස්කන්ධේමයි දුක. දුක කියලා වෙන දෙයක් කතා කරන්න නැහැ. දුක කියන්නේ පංච උපාදානස්කන්ධයටමයි කියලා බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලා. එතකොට අතීතයේ යම් සිහි කිරීමක් කරනවා නම් අතීතේ ඇත්තටම අතීතං නාන්වා ගමෙය්‍ය කියලා කියන්නේ අතීත ස්කන්ධයන් අනුව යන්න එපා කියන එකයි. හැම වෙලාවකම මිනිස්සෙගේ ජීවිතයේ අතීත සංසිද්ධියක් එක්ක ගනුදෙනුව වෙනවා නම් ඒ අතීත සංසිද්ධිය අනුව සිද්ධ වෙන සෑම ගනුදෙනුවක්ම පින්වත්නි, ඒ අතීත සෑම ගනුදෙනුවක්ම නිරන්තරයෙන්ම සෑම වෙලාවකම නිරතුරුවම ස්කන්ධයන් අනුවමයි අපට ආවර්ජනය කරන්න වෙන්නේ. හොඳට බලන්න, එක්ක අතීතයේ රූපය ගැනයි අපිට කතා කරන්න වෙන්නේ. එහෙමත් නැත්නම් මොන සංසිද්ධියක් කතා කළත් එහෙමයි. එක්ක අතීතයේ විඳපු වේදනාවක් ගැන, ඒ කියන්නේ වේදනා ස්කන්ධයක් කතා කරන්න වෙන්නේ. එක්ක අතීතයේ හඳුනාගත්ත සංඥාවක් ගැන, එහෙනම් අතීත සංඥා ස්කන්ධයක් කතා කරන්න වෙන්නේ. එක්ක අතීතය අනුව කතා කරනකොට අතීතයේ හිතන පතන දේවල්, හිතපු පතපු දේවල්, ඒවට අනුව වැඩ කරපු, ඒ කියන්නේ අතීත සංකාරස්කන්ධයක් කතා කරන්න වෙන්නේ. එක්කෝ අතීතයේ විශේෂයෙන් දැනගත්ත, විශේෂයෙන් දැකගත්ත, විශේෂයෙන් හිතපු, විශේෂයෙන් දැනුණු දෙයක් විඥානස්කන්ධයක් කතා කරන්න වෙන්නේ. එහෙමනම් අතීතයේ කවර සංසිද්ධියක් ගැන මේ මොහොතේ ආවර්ජනය කළත් අපිට අතීතය අනුව යන්න වෙන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන ස්කන්ධයන් පහක් තමයි. පහක් හෝ එකක්. පහම නැති වෙන්නත් පුළුවන්. පහ හෝ එකක්. සමහරට අතීතේ රූපය ගැන විතරක් කතා කරනවා වෙන්න පුළුවන්, වේදනාව ගැන කතා කරනවා වෙන්න පුළුවන්, හඳුනාගත්ත සංඥා, රූප සංඥා ආදී කතා කරනවා වෙන්න පුළුවන්. ඒ අනුව Tamanගේ හිතේ ඇතිවෙච්ච හිතපු පතපු දේවල්, ඒවට අනුව ක්‍රියාත්මක වෙච්ච විදිය, ඒ කියන්නේ සංකාර ගැන එක්ක විශේෂයෙන් දැනගත්ත දෙයක්, විඥානනයක්. එහෙමනම් අතීතය අනුව යන්නේ, ඒකයි අතීත ස්කන්ධයන් අනුව යන්න එපා කියලා කිව්වේ. මොකද අතීත ස්කන්ධයන් අනුව හිත යනකොට පින්වත්නි, මේ මොහොතේ ස්කන්ධයන් පහක්මයි පහළ වෙන්නේ. මනෝවිඤ්ඤාණය පහළ වෙනවා, විඤ්ඤාණස්කන්ධයක් පහළ වෙනවා. ඒකට අනුව අතීතය අනුව ගිය ඒ අතීත අනුව දේ හඳුන ගන්නවා. මේ මොහොතේ සංඥා ස්කන්ධයක් පහළ වෙනවා. ඊට අනුව පින්වත්නි, අතීතයේ විඳපු, ඒ කියන්නේ අතීතයේ දේවල් සිහි කරනකොට මේ මොහොතේ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් තමා තුළ උද්ගත වෙනවා. ඒ වේදනාවට අනුව පින්වත්නි මේ මොහොතේ සිතුවිලි නොඑක ආකාරයෙන් ගලාගෙන ඉනවා, සංකාර ධර්මයන්.
ඊට අනුව පින්වත්නි ඒ මොහොතේම සමහරට අතීත සිද්ධිය මතක් වීම නිසා එයා තුල මනාප බවක් අමනාප බවක් මේ දෙපැත්තෙම ඇති වෙලා ඇලීමක් ගැටීමක් මේ දෙපැත්තම කාරණයක් මතුවෙලා ඒක දෙපැත්තෙන් එක තැනකින් මතුවෙලා ඊට අනුව පින්වත්නි එයා තුල සමහරට අඬනවා වෙන්න පුළුවන් සෝසුසුම් හෙලනවා වෙන්න පුළුවන් තමන් hina වෙනවා වෙන්න පුළුවන් අතීත ජීවිතය ගැන අතීත සංකාර අනුව හිතලා සතුටු වෙනවා වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතේ රූපස්කන්ධේ වෙනස් වීමක් තමයි වෙන්නේ. ඒ අනුව බලනකොට අපට තේරෙනවා අතීත ස්කන්ධයන් අනුව හිත දිව්වට පස්සේ මේ මොහොතේ ස්කන්ධයන් පහක්මයි පහළ වෙන්නේ. අපි තුල අවිද්‍යාව පවතින නිසා ඒක උපාදානීය වීම පදනම් කරගෙන ආය අනාගතයටත් විපාක ස්කන්ධයන් ටිකක්මයි හම්බ වෙන්නේ. අමුතුවෙන් එකක් හම්බ වෙන්නේ නැහැ. වී වපුරන මිනිහට වීමයි අස්වැන්න. මුං වපුරන මිනිහට කවදාවත් වී හම්බෙන්නේ නැහැ. ඒ මිනිස්සයාට හම්බෙන අස්වැන්නත් මුංමයි. අන්න ඒ වගේ මේ මොහොතේ ස්කන්ධයන් පහක් සමුදේවි හටගෙන ඇති වෙලා නැති වෙලා යනකොට යාට විපාක ස්කන්ධයන් පහක්මයි ඇති වෙලා නැති වෙලා යන්නේ. වෙන කවර දෙයක්වත් නෙමෙයි. වෙන කවර දෙයක්වත් නෙමෙයි. එහෙමනම් අපි හොඳට මේක තේරුම් ගන්න ඕන. මේ ස්වභාවය ඊටාම මනමින් තේරුම් ගන්න ඕන. මේ ස්වභාවය මනමින් තේරුම් ගත්තට පස්සේ පින්වත්නි අතීත ස්කන්ධයන් අනුව යෑම කියන එක බොහොම නිෂ්ඵල දෙයක් කියලා තේරුම් ගන්නවා. ඒකයි අතීතං නාන්වාගමීය කියලා කිව්වේ. එහෙම නැතුව අතීතේ අතහැරලා දාන්න දෙවියන් වහන්සේ ඔක්කොම කරලා තියෙන්නේ මේ පරිච්ඡේදයේ දෙවියන් වහන්සේ ලියා හමාර කරලායි තියෙන්නේ. මේක අපිට කරන්න දෙයක් නෑ. ඔක්කොම ਸਰව බලධාරී කෙනෙක් කරනවා කියන තැනින් කතා කරපු අතීතණු යන්න එපා කියලා ಭಾರತයේ සමහර ಭಾರතේ නෙමෙයි වර්තමාන ඉගැන්වීම් වල ඒ වගේ සේයාවක් තියෙනවා. එතකොට ඒ වගේ අදහසකින් නෙමෙයි බුද්ධ දේශනාව මතක් කරන්නේ. ඊට වඩා මනස පිළිබඳ ඊටාම පළල්, ඊටාම ගැඹුරු විශ්ලේෂණයකින් බුදුරජාණන් වහන්සේ මේ කාරණේ මතු කරන්නේ. ඒ වගේම තමයි දැන් ඊට වඩා දැන් මේ ලෝකයේ කියවීම සහ භාග්‍යවතුන් වහන්සේගේ කියවීම අතර වෙනස් වෙන්නේ අනාගතයේ නප්පටිකංකේ අනාගතේ මවන්න එපා කියන්නේ අනාගත ස්කන්ධ අනුව යන්න එපා කියන එකයි. අනාගත ස්කන්ධ අනුව යන්න එපා කියන එකයි. අපේ හිත හැම වෙලාවකම පින්වත්නි අනාගත ස්කන්ධ අනුව දුවනවා. අනාගත ස්කන්ධ අනුව යනවා. එතකොට අනාගත ස්කන්ධ අනුව අපේ හිත යනවා කියලා කියන්නේ වෙන මොකක්වත් වෙනව නෙමෙයි, වෙන කවර සිද්ධියක්වත් සිද්ධ වෙනව නෙමෙයි. අනාගත ස්කන්ධයන් අනුව අපේ හිත දුවන එකයි බුදුරජාණන් වහන්සේ නවත්තන්න කිව්වේ. එහෙම නැතුව අනාගතය අනුව මවන්න එපා කිව්වේ අර ಭಾರತයේ කියපු දෙවියන් වහන්සේගේ කතාව සම්බන්ධව එකක් නෙමෙයි. අනාගතය අනුවත් මිනිස්සු මවනවා නම් අනාගතේ මෙබඳු රූපයක් ලැබෙනවා නම් හොඳයි. ඒ කියන්නේ රූපස්කන්ධයක්මයි අනාගතයටත් ප්‍රාර්ථනා කරන්නේ. අනාගතේ මෙබඳු වේදනාවක් ලැබෙනවා නම් හොඳයි කියලා මනසේ හැප්පෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඒකමනේ භවය කියලාත් කියන්නේ අපි. භවය කියන්නේත් වෙන එකක් නෙමෙයි. අනාගතයේ මෙබඳු තත්වයක් ලැබෙනවා නම් හොඳයි කියන ලැබීමේ අපේක්ෂා සහිතව මනසේ හැපෙන ගතියටමනේ භවය කියන්නේ. ඊට අනුවනේ භවපච්චයා ජාති, ඊට අනුවයි ජාතිය පහළ වෙන්නේ. අනාගතයේ මෙබඳු වේදනාවක් නැති වෙනවා නම් හොඳයි. අනාගතයේ මෙබඳු සංඥා මට පහළ වෙනවා නම් හොඳයි. ඒවා බලාපොරොත්තු වෙන්නේ නේද මිනිස්සු මේ ඊට උද්වේගකාරීව ලෝකයක් එක්ක පැටලිලා දුවන්නේ. අනාගතයේ විවිධ සංඥා අපේක්ෂාවෙන්. ඒ කියන්නේ අපි තුල අනාගත සංඥාවක් ප්‍රාර්ථනා කරන ගතියක් පවතිනවා. අනාගතයේ රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා ආදී වශයෙන් සංඥා අනාගතයට ප්‍රාර්ථනා කරන ගතියක් අපි තුල තියෙනවා. අනාගතයට අපිට මෙබඳු සංඥා පහළ වෙනවා නම් අනේ කොච්චර දෙයක්ද කියලා අපි කල්පනා කරනවා. එහෙමනම් අපි අනාගතයටත් පින්වත්නි මේ විදිහටම ස්කන්ධයන්ගේ බලාපොරොත්තුවක් අපිට තියෙනවා. එක්ක අනාගතයට මට මෙන්න මේ විදියටවත් සිතුම් පැතුම් ඇති වෙනවා නම් හොඳයි. දැන් මේ හැම වෙලාවකම මගේ හිතේ පීඩාවෙන් පවතින එක අනාගතයටවත් මට වැඩියෙන් සතුටින් ඉන්න පුළුවන් විදියට මේ කැමැත්ත පදනම් කරගෙන සිතුවිලි ජනිත වෙනවා නම් හොඳයි. මට මේ මානසික වශයෙන් සතුට තියෙනවා නම් හොඳයි කියලා අනාගතයට මේ සතුට වුණත් ප්‍රාර්ථනා කර කර යෑමේ අස්සේ පේන්න තියෙන අනාගත සංකාරයන් ප්‍රාර්ථනා කරන ගතියක්මයි.
අනාගතේ මට විඥානනේ මා තුල පවතින චක්කු විඥානේ මෙන්න මෙහිම පහළ වෙනවා නම් හොඳයි. අනාගතේ මා තුල පහළ වෙන සෝත විඥානය මෙන්න මේ විදියට පහළ වෙනවා නම් හොඳයි කියලා අනාගතයත් මවන ගතියක් අපිට තියෙනවා. එහෙමනම් අනාගතය මවනවා කියලා කියන්නේම දුක මවනවා කියන එක නෙමෙයිද? දුක මවනවා කියන එක. ඇයි එහෙම අපි කියන්නේ? අනාගතේ මොන සැපයක් ප්‍රාර්ථනා කළත් අනාගතේ දුකමයි මවන්නේ. හේතුව ස්කන්ධයන් කොතනද පහළ වෙන්නේ? ඒ පහළ වෙන තැනක දුක තියනවා කියලා භාග්‍යවතුන් වහන්සේ තමයි අපට වදාළේ. එමනම් අනාගතේටත් දුක මවමව අනාගතේටත් දුක ප්‍රාර්ථනා කර කර යන ගමනක් අපට තියෙන්නේ. අනාගත ස්කන්ධයන් මවනවා. දැන් මෙතන කිව්වේ අර ಭಾರತයේ සමහර අය කතා කළා මේ අනාගතේ මවල වැඩක් නැහැ. ඒ නිසා මොකද මවුවා අපිට මවන්න දෙයක් නැහැ. දෙවියන් වහන්සේක මවලා තියෙන්නේ. අර වෙනත් කෙනෙක්ගේ මත වගකීම පවරපු සමාජයක බුදුරජාණන් වහන්සේ ඊටාම පරිස්සමින් ශ්‍රාවකයා තුල වගකීම හදන විදිහ බලන්න. හරිම ලස්සනයි ඒක. මෙන්න මේක තමයි අතීත සංකාර අනාගත සංකාර අනුව යන්නේ නැහැ කියන අතීතං නාන්වාගමීය නප්පටිකං කිය අනාගතං කියලා මේ වාක්‍යයෙන් පැහැදිලි කරන කතාව මෙන්න මේකයි. ඊට පස්සේ දැන් ಭಾರತೀಯ සමාජයේ මිනිස්සු කල්පනා කළා සමහර අය හොඳයි අතීතයට ගිහින් වැඩකුත් නැහැ. අනාගතේ මවල වැඩකුත් නැහැ. ඇයි? දෙවියන් වහන්සේ වැඩේ කරලා ඉවරයි. ඒ නිසා මොකද අපි කරන්නේ? අපි දැන් මේ වෙලාවේ හොඳට කාලා බීලා ඉමු. හොඳට කාලා බීලා තියෙන වැඩක් කරගෙන වෙන දෙයක් බලාගෙන ණය වෙලා හරි කකා ඉමු. එහෙමනි ಭಾರತයේ සමහර බ්‍රාහ්මණවාදීන් කතා කළේ. බ්‍රාහ්මණවාදය ගැන ඔය වේදය සම්බන්ධ ත්‍රිවේද ප්‍රාප්ත බ්‍රාහ්මණයෝ පවා සමහර අය කිව්වේ හොඳට කාලා බීලා ණය වෙලා හරි කකා ඉන්න කියලායි කිව්වේ. ඒතකොට බුදුදහම කතා කරන අතීත සංකාර සහ අනාගත සංකාර මවනික අතහැරලා දාපු ශ්‍රාවකයෙක් එතනින් පස්සේ කරන්නේ කුමක්ද? එතනින් පස්සේ කරන්නේ වර්තමානයේ කාලා බීලා ඉන්න එක නෙමෙයි. සමහර අය එහෙමත් හිතනවා. මේ මොහොතේ හොඳට කාලා මේ මොහොතේ හොඳට ඇඳලා මේ මොහොතේ හොඳට විඳලා ඉඳයි බුදුදහම උගන්වන්නේ නැහැ. බුද්ධ දේශනාව කියන්නේ පච්චුප්පන්නංච යෝ ධම්මං මේ මොහොත තුල පච්චුප්පන්න මේ මොහොත තුල තත්ත විපස්සති මේ මොහොත තුලත් ඇති වෙන ස්කන්ධයන් විදර්ශනා කරමින් වාසය කිරීම තමයි බුදුදහමේ ක්‍රමය. එහෙම නැතුව මේ මොහොතේ කාලා බීලා ඉන්න එක බුදුදහමේ ක්‍රමය නෙමෙයි. කාලා බීලා ඉන්න එක බුදුදහමේ ක්‍රමයට විරෝධයක් නැහැ. තියෙන දෙයක් කාලා තියෙන වැඩකුත් බලාගෙන මේ මොහොත ඊටාම වැදගත් මොහොත කියලා හිතානේ ටික කරන එක වැදගත්. නමුත් බුදුදහමේ කේන්ද්‍රගත කියවීම තමයි කන බොන එක නතර කරලා විපස්සනා කරන්න කියලා නෙමෙයි කියන්නේ. පච්චුප්පන්නංච යෝ ධම්මං මේ මොහොත තුල මොහොතක් ගානේ තත්ත විපස්සති. මොහොතක් ගානේ විදර්ශනා කරන ශ්‍රාවක භාවයක් අවශ්‍යයි. කවරක් විදර්ශනා කරන මේ මොහොත තුලත් මොහොතක් ගානේ සිද්ධ වෙන්නේ ස්කන්ධයන්ගේම ඇති වෙලා නැති වෙලා යාම. මේ මොහොත තුල සිද්ධ වෙන්නේ ස්කන්ධයන්ගේම ඇති වී නැති වී යාමක්. ඉතින් මේ මොහොත තුල සිද්ධ වෙන්නේ ස්කන්ධයන්ගේම ඇති වෙලා නැති වෙලා යාමක් නම් පින්වත්නි මේ මොහොත තුල ස්කන්ධයන්ගේ ඇති වෙලා නැති වෙලා යාම නම් සිද්ධ වෙන්නේ මේ මොහොතේ ඇතිවෙන ස්කන්ධයන් නිකම්ම ඇති වෙලා නැති වෙලා යන්න නොදී ඒ ස්කන්ධයන් පිළිබඳ යථාර්ථවාදීව ශ්‍රාවකයා සංවේදී කරන එක තමයි බුදුරජාණන් වහන්සේ කරන්නේ. මොකද මේ සංවේදී භාවය හදන්නේ. ඒ කියන්නේ මේ බැල්මක් තුල, මේ දැක්මක් තුල, මේ ඇස්මක් තුල, මේ දැනීමක් තුල, මේ සිතුවිලි මාත්‍රයක් තුල හැම වෙලාවකම රූප වේදනා සංඥා සංකාර ස්කන්ධයන් ටිකක් සමුදේවි ඇති වෙලා නැති වෙලා යනවා. නාම රූප ධර්ම ඒක සමහරට ප්‍රකට නැත්නම් Tamanට තේරුම් ගන්න පුළුවන් මේ මොහොත තුල නාම රූප ධර්මයන් ටිකක් ඇතිවි නැතිවි යනවා කියලා දකින්න පුළුවන්. මේ මොහොත තුල සිද්ධ වෙන ක්‍රියාවලිය ඒ ශ්‍රාවකයාට දකින්න පුළුවන්. එතකොට මේ මොහොත තුල මේ ක්‍රියාවලිය දකින්න එක තමයි පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත විපස්සති කියලා ධර්මයේ කියන්නේ. ඒ නිසා අන්න බලන්න සිත මේ මොහොත තුල පිරිසුදු කරගන්නවා කියන්නේ ඒකයි. එළඹ සිටි සිහියෙන් මේ මොහොතේ ඉන්නවා කියන්නේ ඒකයි. මේ වෙන දෙයක් බලාන තියෙන දෙයක් කාලා පාඩුවේ ඉන්න එක නෙමෙයි. මේ මොහොත තුලත් මෙතන මේ ගන්න සාරයක් නැහැ.
සාරයක් නෑ. දැන් කනට ඇහෙන ශබ්දයේ මත සාරයක් වශයෙන් මුණ ගැහෙනවනේ අපිට. අර්ථ සම්පන්න භාවයකින් කන ඉදිරියට එන ශබ්දය අපිට මුණ ගැහෙනවනේ. නමුත් මෙතන පින්වත් ඊට වඩා ගැඹුරින් ඒ ශ්‍රාවකයා කල්පනා කරනවා. කොහොමද කල්පනා කරන්නේ? කල්පනා කරන්නේ මේ මොහොත තුල උදාහරණයක් විදිහට කන සෝත ප්‍රසාදයේ මත ශබ්ද සටහන වදිනකොට පින්වත්නි මේ ශබ්ද සටහන විසින් අපේ නාම රූප ධර්මයන් කම්පණයටපත් කරනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. ඒක අපිට තේරෙන්නේ නැහැ මේ සම්මාදිට්ඨිය උපදිනකන්. සම්මාදිට්ඨිය උපදුනාට පස්සේ තමයි තේරෙන්නේ මේ ශබ්ද සටහන සෝත ප්‍රසාදයේ මත පතිත වීම කියන්නේම අන් කවර දෙයක්වත් නෙමෙයි. ශබ්ද සටහන සෝත ප්‍රසාදයේ මත පතිත වීම මත සිද්ධ වෙන්නේ නාම රූප ධර්මයන් කම්පණයටපත් කිරීමක්. එහෙමනම් මේ ශබ්ද මාත්‍රයක් ගානේ නාම රූප ධර්මයන් තුල ප්‍රකම්පනයක් හදනවා. ඒ ප්‍රකම්පනය ඇති වෙනකොට උද්ගත වෙන ස්කන්ධ ධර්මයන් කෙරෙහි අපි තුල උපාදානීය ස්වභාවයක් පවතිනවා. මෙතන නාම රූප ධර්මයන්ගේ ඇතිවි නැතිවි යාමක් තියෙනවා කියලා අපිට පේන්නේ නැතිකම නිසා අපි තුල මුලාවක් ඇති වෙනවා. ඒක දැක ගන්න බැරි වෙච්ච නිසා. ඒක දැක ගන්න බැරි වෙච්ච නිසායි අපිට මෙහෙම තත්වයක් උද්ගත වෙලා තියෙන්නේ. ඒ නිසා සිත මේ මොහොතක් ගානේ පිරිසුදුව පවත්වනවා කියලා කියන්නේ ඇත්තටම හිත පිරිසුදුව පවත්වන්න බෑ. හේතුව තමයි හැම වෙලාවකම ආයතන හරහා සංස්කාර ධර්මයන් ගලන නිසා අන්ධබාල පෘථග්ජනයේ හිත හැම වෙලාවකම අපිරිසුදුයි. ඒ නිසා ඒ අපිරිසුදු භාවයට විකල්පයක් විදියට තමයි බුදුරජාණන් වහන්සේ මතක් කළේ පච්චුප්පන්නංච යෝ ධම්මං මේ මොහොතේ ඇතිවෙන ධර්මයන් තත්ත විපස්සති මොහොතක් ගානේ විදර්ශනා කරන භාවයක් පවත්වන්න කියලා. එතකොට මේ විදර්ශනා කරන ශ්‍රාවකයා මේ ආයතනයන්ගේද යථාර්ථය දැනගන්න ඕන. ස්කන්ධයන්ගේද යථාර්ථය දැනගන්න ඕන. ධාතුන්ගේද යථාර්ථය දැනගන්න ඕන. මොකද කන්දායතන ධාතු පිළිබඳ යථාර්ථ අවබෝධයේ මත පිහිටලා තමයි මේ මොහොත විදර්ශනා කරන්න තියෙන්නේ. කන්දායතන ධාතු පිළිබඳ යථාර්ථ අවබෝධයක් නැති ශ්‍රාවකයෙකුට කිසිම දවසක මේ මොහොත තුල විදර්ශනා කරගන්න බෑ. මේ මොහොත තුල තත්ත විපස්සනි වර්තමානයේ තුල වාසය කරන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. ඒ කියන්නේ වර්තමානයේ තුල ඒ පුද්ගලයාට වාසය කරන්න බෑ කියලා කියන වෙන මොකුත් නිසා නෙමෙයි. හැම මොහොතකම පින්වත්නි අපි කෙලෙස් වලට ප්‍රතිචාර දක්වනවා. ඒ කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්නේ අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයේ තුල ස්කන්ධයන්ගේ යථා පරිදි ක්‍රියාත්මක වීම නොදන්නා කම නිසායි. යථාපරිදි ක්‍රියාත්මක වීම නොදන්නා තැනක හැම වෙලාවකම පුද්ගලයා කෙලෙස් වලට ප්‍රතිචාර දක්වනවා. එතකොට කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා හිටියොත් එදායින් පස්සේ කෙලෙස් දීගේ හමාර වෙනවා. කෙලෙස් සමග දීගතලයක් අපිට තියෙන්නේ. කෙලෙස් සමග සුසංයෝගයක් අපිට තියෙන්නේ. මේ කෙලෙස් සමග පවතින සංයෝගය පින්වත්නි හමාර වෙලා යනවා. කෙලෙස් සමග පවතින සංයෝගය හමාර වෙලා යනවා. කොහොමද? කෙලෙස් සමග සංයෝග වීම හමාර වෙලා යන්නේ පින්වත්නි වර්තමානයේ තුල පවතින ස්කන්ධයන්ගේ යථාර්ථයත් අතීත අනාගත ස්කන්ධයන් පිළිබඳ යථාර්ථයත් තේරුම් අරගෙන මේ මොහොත තුලදී කන්දායතන ධාතු කියන කොට්ටාස පිළිබඳ යථාර්ථ අවබෝධය තුලින් නුවණින් විමර්ශනය කිරීම මතයි. එතකොට හැම වෙලාවකම අපේ හිත මොහොතක් ගානේ අපිරිසුදු වෙන භාවයක් පවතිනවා නම් අපිරිසුදු භාවයක් පවතින තැනක පින්වත්නි ඒ කියන්නේ සාමාන්‍යයෙන් අසුරුතවත් පෘථග්ජනයේ හිත හැම වෙලාවෙම අපිරිසුදු වෙනවා. හේතුව එයා අහන දකින දැනෙන හිතෙන ලෝකයේ තුල නිරන්තරයෙන්ම මොහොතක් ගානේ හිත අපිරිසුදු වෙනවා. අපි කියනවා හිත පිරිසුදුව තියාගන්නවා කියලා. එහෙම පිරිසුදුව තියාගන්න අමාරුයි. බෑ පිරිසුදුව තියාගන්න. හේතුව තමයි මේ ආයතන හරහා හැම වෙලාවකම කෙලෙස් ගලනවා. ඒ කෙලෙස් වලට අපි හැම වෙලාවකම ප්‍රතිචාර දක්වනවා. ප්‍රතිචාර දක්වන එක නවත්තලා දාන්න නම් පින්වත්නි ඒ පුද්ගලයාට කන්දායතන ධාතු පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන.
ස්කන්ධයන් පිළිබඳව ධාතු ගැන ස්කන්ධ ධාතු පිළිබඳව අවබෝධයක් තියෙනවත් එක්කම මේ ආයතනික ක්‍රියාවලිය. මොකද මේ ආයතනික ක්‍රියාවලිය තුලින් තමයි හැම වෙලාවකම ස්කන්ධයන් තව දුරටත් මෝරා වැඩෙන්නේ. ඒ ස්කන්ධයන් තව දුරටත් මෝරා වැඩෙනකොට පින්වත්නි වෙන්නේ වෙන මොකක්වත් නෙමේ අනාගතයේ දුක මෝරණ එක. අනාගතයේ දුක මෝරනවා කියන්නේම මේ මොහොතේ ස්කන්ධයන් පහක් ඇති වෙලා නැති වෙලා යනකොට පින්වත්නි මේ මොහොතේ ස්කන්ධ පහකට විපාකයක් විදියට විපාක ස්කන්ධයන් ටිකක් අනාගතයට ලැබෙන්නේ. එතකොට මේ අනාගතයේ මවන ගතියම භවයේ නම් අනාගතයේ මවනවා කියන එකම භවයේ නම් අනාගතයේ මෙබඳු රූපයක් ලැබේවා, අනාගතයේ මෙබඳු සංඥා ලැබේවා, අනාගතයේ මෙබඳු සංස්කාර පහළ වේවා, අනාගතයේ මා තුළ මෙබඳු විඥානනයක් පහළ වේවා, අනාගතයේ මෙබඳු වේදනාවන් පහළ වේවා කියලා අනාගත ලෝකේ මවමවා ඒ ශ්‍රාවකයා ඉන්නකොට අනාගත ලෝකේ මවමවා ඒ ශ්‍රාවකයා ඉන්නකොට ඒ අනාගත ලෝකයේ මවන ශ්‍රාවකයා තුල පින්වත්නි අනාගතය පිළිබඳ ස්කන්ධයන්ගේ මවා ගැනීමක් තුලම තමයි භවය කියන ස්වභාවය පැනවෙන්නේ. අනාගතයේ ස්කන්ධයන් මිබඳු ආකාරයකින් පහළ වේවි කියන ඇති බවට මනස තුල නිරන්තරයෙන් හැපි තියෙන එකමයි භවය කියලා කියන්නේ. ඊට අනුව විපාක ස්කන්ධයන් ටිකක් වෙනුවෙන් යා ක්‍රියාත්මක වෙනකොට කර්ම භවයේ සහ විපාක භවයටත් විපාක භවයෙන් ආය කර්ම භවයටත් ආය කර්ම භවයෙන් විපාක භවයටත් කියන භවයේ පැනවෙනවා. භවයේ පැනවුණා කියලා කියන්නේ ජාතිය පැනවෙනවා. ජාතිය පැනවෙනවා කියන්නේ මොකද්ද? ජාතිය පැනවෙනවා කියලා කියන්නේ කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. ස්කන්ධයන්ගේ පහළවීමක් සිද්ධ වෙනවා. ස්කන්ධයන්ගේ පහළවීමක් සිද්ධ වෙනවා. ආයතනයන්ගේ ප්‍රතිලාභයක් සිද්ධ වෙනවා. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ජාති. ජාතිය සත්‍ය විභංග සූත්‍රයේදී යන්නේ එහෙමයි තෝරන්නේ. ස්කන්ධයන්ගේ පහළවීමම ජාතිය නම් ජාතිය හදලා දුන්නේ භවය විසින්. භවපච්චයානි ජාති භවය කියලා කියන්නේ ස්කන්ධයන් පහක් මේ විදියට ලැබෙනවා නම් හොඳයි කියලා ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමම තමයි භවය කියලා කියන්නේ. භවය කියලා කියන්නේ ඇති බවට ඇති වෙනවා කියලා හිතාගෙන ඇති වේවි කියලා ප්‍රාර්ථනා කර කර මනසේ හැපි තියෙන ගතියටමයි පින්වත්නි භවය කියලා කියන්නේ. භවය කියන්නේ වෙන දෙයක් නෙමෙයි. ඒකමයි භවපච්චයා ජාති කියලා කියන්නේ. ඒකමයි භවපච්චයා ජාති කියන්නේ. මේ ප්‍රාර්ථනා කරන එකට අනුව ඒ ප්‍රාර්ථනාවට අනුව විපාක ස්කන්ධයන්ගේ තමා තුළ ප්‍රතිලාභයයි. විපාක ස්කන්ධයන්ගේ ලැබීමයි ජාතිය කියලා කියන්නේ. කන්දානම් පාතු භාවෝ කියලා. ස්කන්ධයන්ගේ පහළවීමමයි ජාතිය. එහෙමනම් ජාතිය කියන එක තමා විසින් පනව ගන්නවා. ජාතිය පනවගන්නේ නැති තැනකට ශ්‍රාවකයා යොමු කරන්නේ මේ මොහොත තුල පහළ වෙන ස්කන්ධයන් පිළිබඳ පච්චුප්පන්නංච යෝ ධම්මං ස්කන්ධ ධර්මයන් පිළිබඳ තත්ත විපස්සති. මොහොතක් ගානේ විදර්ශනා කරන ඊටාම සියුම් නුවණක්. සියුම් නුවණක් කියන්නේ මොහොතක් ගානේ විදර්ශනා කරනවා කියන එක ඒක සාමාන්‍ය තත්වයක් නෙමෙයිනේ. මොහොතක් ගානේ විදර්ශනා කරන ශ්‍රාවක භාවයක් තුල තමයි නැවත තව දුරටත් භවයේ පැනවෙන්නේ නැතුව ජාතිය පැනවෙන්නේ නැත්තේ. ජාතිය පැනවෙන්නේ නැහැ කියන්නෙම කන්දානම් පාතු භාවෝ කියන ස්වභාවය නැහැ කියන්නෙම ආයතනානම් පටිලාභෝ කියන ආයතනයන්ගේ ප්‍රතිලාභේ නැහැ කියන්නෙම පින්වත්නි මොකද්ද? ආයතනයන්ගේ ප්‍රතිලාභේ නැහැ කියන්නෙම ජරා මරණ දුක නිමා වෙනවා කියලා. ඒකයි මං කිව්වේ කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න තැනකට හිත හදා ගන්නවා කියලා කියන්නේ මේ මොහොත විදර්ශනා කරන එකයි. කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්නකොට කෙලෙස් දීගය හමාර වෙනවා. විවාහයකට විවාහ වෙච්ච අඹුසැමියන් අතර ඔවුනොවුන් අතර ඉතා සුබවාදී ප්‍රතිචාරයක් නැති වුණොත් දැන් විවාහ වුණාට පස්සේ බිරිඳ ස්වාමියාට කතා කරන්නේ. එතකොට ස්වාමියා කොච්චර කතා කරත් බිරිඳ කතා කරන්නේ නැත්තම් බිරිඳ උයන්නේ නැත්තම් බිරිඳකගේ වගකීම් ටික පැහැර හැරලා නම් යුතුයකම් ටික මග හැරිලා නම් යුතුයකම් වගකීම් වලින් අයින් වෙච්ච තත්වයක් නම් බිරිඳකට තියෙන්නේ. නමුත් ඒ බඳු විවාහයක් දික්කසාදයකින් කෙලවර වෙනවා. ඇයි? ඒ විවාහය තුල දීගය පවත්වන්න ගමේ වචනයෙන් කිව්වොත් එබඳු විවාහ ජීවිතයක් පවත්වගෙන යන්න ඔවුනොවුන් අතර ඇතිවෙන අන්‍යෝන්‍ය ප්‍රතිචාරය තමයි පවතින්නේ. මොකද මානව ගනුදෙනුවට ප්‍රධාන භාවිතයේ ප්‍රතිචාරය.
ප්‍රතිචාර නොදක්වා ඉන්න තැනක මානව ගනුදෙනු පිළිබඳ මානව සම්බන්ධතා බිඳ වැටෙනවා. මානව සම්බන්ධතාවයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ වචනය හරහා තමයි අපි ප්‍රධාන වශයෙන් ප්‍රතිචාර දක්වන්නේ. දැන් මෙතන බිරිඳ ප්‍රතිචාර දක්වන්නෙම නැත්තම් කිසිම ආකාරයකින් කායික මානසික වාචසික වශයෙන් ප්‍රතිචාර දක්වන්නෙම නැත්තම් එතන දීගයට පවතින්න බෑ. එහෙමනම් තමන් අත්දකින මේ සම්පූර්ණින් ආයතනික ලෝකයේ තුල ඇස ඉදිරියට එන රූපේ, කන ඉදිරියට එන ශබ්දේ, නාසය ඉදිරියට එන ගඳ සුවඳ මේවා අත්දැකීම තුලම අතහැරලා දාන තැනක ඉන්නවා නම් එතන පින්වත්නි එයා ඒ ඔස්සේ තමා තුලට ඇස හරහා කන හරහා නිරතුරුව ගලාගෙන ඉන සංස්කාරයන් නිසා එයාගේ හිත දූෂණය වෙනවා නම් ඒ බඳු දූෂණය වෙන නැති තැනකට ඒ කෙලෙස් වලට එයා ප්‍රතිචාර නොදක්වා ඉන්නකොට ඒ දීගය හමාර වෙනවා වගේ කෙලෙස් සමග පවතින දීගේ හමාර වෙච්ච තැනක භවයක් පැනවෙන්නෙත් නැහැ, ජාතියක් පැනවෙන්නෙත් නැහැ, ජරා මරණ දුක පැනවෙන්නෙත් නෑ. එතකොට මේක ගැන තේරුම් ගන්න නම් එයා මේ ආයතනයන්ගේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ. ඒකයි කිව්වේ අපි මේ කන්දායතන ධාතු කියන කොට්ටාස තුනම ගැන පවතින නුවණ ශ්‍රාවකයෙකුට වැදගත් කියලා. දැන් එයාට කන ගැනත් අවබෝධයක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට ගත්තොත් මේ චක්කායතන, සෝතායතන කියන ආයතනයන්ගේ යථාර්ථය දැනගන්න ඕනේ. දැන් සෝත ආයතනී ක්‍රියාත්මක වීම ගැනත් එයාට අවබෝධයක් තියෙන්න ඕන. මේ සෝතායතනය කියන්නේ සකස් වෙච්ච දෙයක් නේ. ඒක නිකන් ඉබේම පහළ වෙන එකක් නෙමෙයි. මේක සකස් වෙලායි තියෙන්නේ. එතකොට සෝතායතනයේ මූලික ක්‍රියාවලියට සම්බන්ධයිනේ කන. සෝත ප්‍රසාදය. එතකොට මේ කන පිළිබඳවත් එයාට අවබෝධයක් තියෙන්න ඕන. මේ කන කියන්නේ මේ සම්පූර්ණයෙන්ම රූපයට අයිති දෙයක්. කන හැදිලා තියෙන්නේ සතර මහා ධාතුවකින්. සතර මහා ධාතුවකින් හැදිච්ච එකට පාවිච්චි කරන ඝන සංඥාව තමයි කන කියලා කියන්නේ. සත්‍ය වශයෙන්ම කන කියලා දෙයක් අල්ලන්න නැහැ. අපි විවහාර කරනවා කන කියලා. මේ වෙනත් රටක කෙනෙක් කනට වෙන එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. සමහර විට ඒක අපි දන්නේ නැත්නම් දන්න දේ අඳුන ගන්නත් බෑ. කනට වෙනත් නොදන්නා භාෂාවකින් කියන වචනයකින් අපි දන්නෙත් නැහැ මේ කන ගැනයි කතා කරන්න කියලා. එහෙමනම් මේ කන කියලා කියන්නේ අපි හදාගත්ත ඝන සංඥාවක් මිසක් ලෝකේ යථාර්ථයේ පරමාර්ථයේ නෙමෙයි කියලා දැනගන්න. ඒතර කනේ පරමාර්ථය තමයි සතර මහා ධාතුවේ සුසංයෝගය. අන්න පරමාර්ථය. කන කියන ඝන සංඥාවටයි අපි අහුවෙන්නේ. නමුත් කන කියන එකට වෙනත් භාෂාවලින් එක එක වචන තියෙනවා. ඒවා අපි නොදන්නාකමට කන ගැන කතා කළත් අපි දන්නෙත් නැහැ. එහෙමනම් කන කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම සතර මහා ධාතුවේ සුසංයෝගයකට. එතකොට සතර මහා ධාතුවේ සුසංයෝගය කියන එක තමයි කනේ යථාර්ථය. ඒ වාගේ එකතු වීමට අපි කන කියලා කියනවා. කන කියලා කියන්නේ රූපයට අයිති දෙයක්. මේ රූපයට අයිති කන ඊටාම සියුම්, කොයිතරම් සියුම්ද කියනවනම් ඊටාම කුඩා අණු වලින් හැදිච්ච එකක්. මේ කනේ කතාව ඊතරම් සියුම්. එබඳු කනක අනිත්‍යතාවයමයි පවතින. මේ කනට මොනවද වෙන්න බැරි? ඇහෙන්නේ නැතු යන්න පුළුවන්, කන් බෙරේ පුපුරලා යන්න පුළුවන්, අධික ශබ්දයේ ඉදිරියේ කන ප්‍රකම්පණයටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ කනේ ඇත්ත කතාව තමයි මේක මගේ වසඟේ පවත්වන්න බෑ කියන එක. ඊට පස්සේ කනට ඇහෙන ශබ්දය ගැනත් එයා යථාර්ථය දැනගන්න ඕන. ශබ්දය කියලා කියන්නේත් මේ රූපයට අයිති දෙයක්. ශබ්දය කියන්නේත් රූපයට. අයි ශබ්ද රූප කියලා අභිධර්මයේ කතා කරන්නේ. අභිධර්මයේ කතා කරනවා සතර මහා ධාතුන් නිසා උපන් උපාදාය රූප කියලා කොටසක්. උපාදාය රූපවල තියෙනවා සද්ද රූප කියලා එකක්. එතකොට මේ ශබ්දේ කියන්නේත් රූපයට අයිති දෙයක්. සතර මහා ධාතුන්ගෙන් උපන් තත්වයක් මේක. උපාදාය රූප වලටයි අයිති වෙන්නේ. එතකොට මේ ශබ්දය කියන්නේ සතර මහා ධාතුට අයිති දෙයක්. ඊටාම සියුම්ම බුදුරජාණන් වහන්සේ අපට ඉලක්කගතව පැහැදිලි කරනවා ශබ්දයේද යථාර්ථය. එතකොට මේ ශබ්ද සටහනක් සෝත ප්‍රසාදේ මත පතිත වීම නිසා අපේ කය පවා ප්‍රකම්පණයටපත් කරනවා, හිතත් ප්‍රකම්පණයටපත් කරනවා. එතකොට මේ යථාර්ථයේ තේරුම් ගන්නේ මේ සෝත ප්‍රසාදේ මත ශබ්ද සටහන පතිත වීම නිසා පින්වත්නි නාම රූප ධර්මයන් ඔස්සේ තමා තුළ ප්‍රකම්පනයක් හදාගන්න නැතුව හුදු ශබ්දයක් විතරයි කියලා අතහැරලා දාන තැනට. මොකද ශබ්දයට පුළුවන් අපිව අඬවන්න. ඒ වගේම ශබ්දයට පුළුවන් අපිව සනසන්න. ශබ්දයට අපිව අඬවන්න පුළුවන් නම් මේ ශබ්ද සටහනකට අපිව කම්පාවටපත් කරන්න පුළුවන් නම් මේ එළියේ තියෙන ශබ්දයකට. ඒකයි ශබ්දයේ තුල අපි තුල පවතින වහල්භාවය. මේ වහල්භාවය අයින් කරලා ශ්‍රාවකයන් නිවහල් කරන්නයි බුදුදහම යෝජනා කරන්නේ.
ඒ නිවහල් භාවය කියලා කියන්නේ අරහත්වය තමා තුළ ප්‍රතිවේද කර ගැනීමමයි. අරහත්වයේ ප්‍රතිවේද කර ගැනීමමයි. කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න කියලා කිව්වට අපිට ඒක ප්‍රතිචාර නොදක්වා ඉන්න බෑ. කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න කියලා පහම්පත්තු කළාටත් ප්‍රතිචාර නොදක්වා ඉන්න බෑ. අනේ මගේ හිත කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වාවා කියලා ප්‍රාර්ථනා කළත් බෑ. ඇයි මේක කන්දායතන ධාතු වල ක්‍රියාත්මක වීම ඉතා පැහැදිලිව දැන ගැනීම තුලයි කන මත ඇතිවන ක්‍රියාවලිය තුලින් කනහරා සංකාර ධර්මයන් ගලාගෙන ඇවිල්ලා කෙලෙස් දෝරේ ගලන්නේ නැති තැනකට හේතුඵල සහිතව මේ ප්‍රශ්නේ විසඳගත්තොත් විතරයි ගලන්නේ නැත්තේ. ඒකට සාම්ප්‍රදායික බෞද්ධකමේ උපකාරය හරිම අඩුයි. හරිම අඩුයි. ඒ නිසා කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න කියලා කියනවා නම් කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන්න එපා කියලා එයා පැත්තකට වෙනවා නම් ඒක හරිම අසාධාරණ කතාවක්. හේතුව තමයි කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න කියලා කිව්වට වැඩක් නැහැ. හොඳයි ප්‍රතිචාර නොදක්වා ඉන්න මොකද්ද විකල්පය කියලා කියනවා. ඒ විකල්පය තමයි සලායතනයන්ගේ යථාර්ථයේ තේරුම් ගැනීම, ස්කන්ධයන්ගේ යථාර්ථයේ තේරුම් ගැනීම, ධාතුන්ගේ යථාර්ථයේ තේරුම් ගැනීම. කන්දායතන ධාතු කියන කොටස පිළිබඳව නුවණමයි ශ්‍රාවකයා නිවනට හිතපත් කරන්නේ. එහෙම නැත්තම් කවදාවත් වර්තමානී තත්ත්ව විපස්සති කියවට මේ මොහොත විදර්ශනා කරන්න බෑ. මේ මොහොත විදර්ශනා කරගන්න පුළුවන් කමක් නැහැ. ඒතර මේ මොහොත විදර්ශනා කරන ශ්‍රාවකයාට පින්වත්නි මේ ධර්මයේ හොඳටම භාවිතා කරලා ඒ ධර්මීය උපකාරය හදාගන්න පුළුවන්. ඒතර කනත් යථාර්ථය දැනගන්නවා. කන ඉදිරියට එන ශබ්ද සටහනෙත් යථාර්ථය දැනගන්නවා. ඒ වගේම කනෙහි පහළ වෙන හිතක් තියෙනවා. කනේ හිත පහළ වෙනව නෙමෙයි. මානසිකාර ප්‍රත්‍යයෙන් සෝත විඥානය කියලා එකක් පහළ වෙනවනේ. සෝත විඥානයේ යථාර්ථය තේරුම් ගන්න. මානසිකාරයේ නිසයි මේ தත්ත්වය ඇති වෙන්නේ කියන එක තේරුම් ගන්නවා. මානසිකාරයේ කන පැත්තට නොගියොත් කවදාවත් එතන පින්වත්නි සෝත විඥානය කියලා. ඒ කියන්නේ කනෙහි පහළ වෙන සිත කියලා අපි ගමුකෝ දැනට. එහෙම හිතක් කවදාවත් පහළ වෙන්නේ නැහැ. ඔය තුන සුසංයෝගයේමයි පින්වත්නි මේ වගේ එකතු වීම නිසා ඇති වෙනවා ස්පර්ශය කියලා තත්වයක්. තින්නම් සංගති පස්සෝ. මේ ස්පර්ශය කියන එකත් කාරණා තුනක සංයෝගයක් නිසා සෝත සම්පස්සේ කියන එකත් නිකම්ම පහළ වුණා නෙමේ. සංයෝගයකමයි මේ ක්‍රියාවලිය. මේ කන පැත්තකට කරලා ශබ්දයක් පැත්තකට කරලා ධාතුන් විදියට සෝත විඥාන ධාතුවත් පැත්තකට කරාට පස්සේ ස්පර්ශය කියලා එකක් හොයන්නත් නැහැ පින්වත්. ස්පර්ශය කියන්නේ එහෙමනම් සකස් වෙච්ච තත්ත්වයක්. මේ ස්පර්ශ වෙච්ච තැනක පින්වත්නි කනහරහා විඳීමක් ජනිත වෙනවා. ඒකට අපි කියනවා සෝත සම්පස්සජා වේදනා කියලා. විඳීමක් ඇති වෙනකොට ඒ විඳීමටත් අසෘතවත් පෘථග්ජනයේ හිත නැඹුරු වෙනවා. ඒ නැඹුරු වීම කියන්නේ මේ හිතේ දූෂණයයි. ඒ විඳීමම පදනම් කරගෙන විඳින දේ තමයි අඳුනගන්නේ. යං වේදේති තං සංජානාති කියලායි මදුපිණ්ඩික සූත්‍රය කියන්නේ. විඳිනකොට අඳුන ගන්නකොට ඒ හඳුනා ගැනීම තුලත් එයාගේ වශී භාවයක් පවතිනවා. ඒ හඳුනා ගැනීම තුලත් උද්ගත වෙනවා. එයා ඒ හඳුනා ගැනීමටත් ප්‍රතිචාර දක්වනවා ආත්මීය ස්වභාවයෙන්. මම කියන ස්වභාවයේ පෙනී දිමින් මමමයි හඳුනගන්නේ. හඳුනාගත්ත දේත් මගේමයි. හඳුනාගත්ත දේත් මගේ වසඟේ පැවැත්විය යුතුයි කියලා මම කියන ස්වභාවයේ මත පෙනී ඉන්නවා. ඒ වගේම පින්වත්නි ඒ විඳීම නිසා හඳුන ගන්නකොට හඳුනා ගැනීමට අනුව Tamanගේ හිත තුල චේතනා පහළ වෙනවා. අන්න කෙලෙස් ධර්මයන් වල බරපතල උඩුදුවන අවස්ථාව. හඳුනා ගැනීමට අනුව චේතනා පහළ වෙනවා. කන හරහා ඔන්න චේතනා පහළ වෙනවා කියන්නේ බරපතලයි. මොකද චේතනාවටමනේ කර්මය කියන්නේ. චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. එහෙමනේ කියන්නේ. චේතනාවමයි කර්මය කියන්නේ. චේතනා පහළ වුණාට පස්සේ කයෙන්ද වචනයෙන්ද මනසින්ද කර්ම කරගන්න ගතියක් තියෙනවා. ඒ කර්ම කරගත්ත තැනක පින්වත්නි චේතනාව ඇති වුණාට පස්සේ ඒ චේතනා ඇති වෙච්ච තැනක ඒ චේතනාවට අනුව පින්වත්නි අහපු ශබ්දය පදනම් කරගෙන එයා තුල තණ්හාව උපදිනවා. බලන්න ලස්සනට තණ්හාවේ ඉපදවීම ගැන බුදුරජාණන්සේ වදාළ විදිය. මේවා දැන් අපේ පැහැදිලි කිරීමක් විදියට ගන්න නරකයි. එතකොට පුද්ගල සරණකට අහු වෙනවා. ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහි පහදින්න.
බලන්න කන සම්බන්ධව කනේ තණ්හාව හදන විදිහ ගැන බොහොම ලස්සනට පැහැදිලි කරනවා. එතකොට මේ මොහොත තුල කනින් අහන ශබ්ද මාත්‍රයක් ගානී අපි තුල කෙලෙස් වලට ප්‍රතිචාර දක්වන ගතිය තියෙන ශබ්ද තණ්හාව පවතින නිසා. එතකොට මේ ශබ්ද තණ්හාව පවතින නිසාම ඒ තණ්හාව නිසාම හිත ඒ තණ්හාව හදලා දුන්න ශබ්දයේ දැඩිව අල්ල ගන්නවා. ඉතින් ශබ්දයේ දැඩිව අල්ලගත්තට වැඩක් නැහැ. මෙතන නාම ධර්මයන් වල ක්‍රියාත්මක වීමක් ඇතුලේ සිද්ධ වෙලා තියෙන්නේ. නමුත් අල්ලන්නේ එළියේ ශබ්දේ. ඒකටමනේ උපාදානය කියන්නේ දැඩිව අල්ල ගන්නවා. තණ්හා පත්‍ය උපාදානං කිය ඒ උපාදානි දැඩිව අල්ලගත්ත නිසා ඒ දැඩිව අල්ලාගත්ත දේ පදනම් කරගෙන ඒක රැකගන්න ඒක පරිස්සම් කරගන්න එළියේ ශබ්දයේ පවත්වන්න එළියේ ශබ්දයට ප්‍රතිචාර දක්වන්න යනකොට තමයි හැම වෙලාවකම කර්ම සකස් වෙන්නේ. සිතින්ද කයින්ද වචනෙන් අන්න චේතනා පහල කරගෙන කර්ම කරනවා කිව්වේ ඒකයි. එතනත් භවයේ පැනවෙන්නේ. භවයට අනුව ජාතියක් ජාතියට අනුව ජරා මරණ දුකත් පැනවෙනවා කිව්වේ අන්න ඕකයි පින්වත්නි. එතකොට මේ ක්‍රියාවලිය පිළිබඳ පින්වත්නි අපිට ඊටාම පැහැදිලි අවබෝධයක් ශ්‍රාවකයෙකුට තියෙන්න ඕන. එතකොට මේ පැහැදිලි අවබෝධය තුලින් පින්වත්නි ඒ ශ්‍රාවකයාට ජීවිත අවබෝධයේ පැත්තට Tamanගේ හිත ගොඩනගා ගන්නට කුසලතාවයක් ලැබෙනවා. ඒ කුසලතාවේ හරිම වැදගත්. ඒ කුසලතාවයට මූලික පදනම හදලා දෙන දෙයටම තමයි පින්වත්නි අපි කියන්නේ පටිච්ච සමුප්පාදය කියලා කියන්නේ. පටිච්ච සමුප්පාදයේ සෝතාපට්ටි අංගයක් විදියට ධර්මයේ සලකන්නේත් ඒකයි පින්වත්නි. කතමේච චතුහි සෝතාපට්ටි අංගෙහි සමන්නාගතෝ හෝති කියලා කිව්වේ ඒකයි. ඉද ගහපති අරිය ශාවකෝ බුද්ධෝ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති ධම්මේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති සංඝේ අවිච්ඡප්පසාදේන සමන්නාගතෝ හෝති අරියකාන්ත සීලං කියලා මේ විදියට 4 තැනකදී සෝතාපට්ටි අංග පෙන්නකොට ඒ සෝතාපට්ටි අංග අස්සේම බුදුරජාණන්සේගේ ධර්මයේ කෙලෙහි කාටවත් හොලවන්න බැරි පැහැදීමක් හදා ගන්නවා කියන්නේ පටිච්ච සමුප්පාද න්‍යාය ඊට පැහැදිලිව Tamanගේ මනසින් අවබෝධ කරගන්න දැක ගන්න කැමැති ශ්‍රාවක භාවයක් මතු වුණා කියන එකයි. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මතක් කරනවා එබඳු ශ්‍රාවක භාවයක් තුල ඉන්න කෙනා පැහැදිලිව කතමෝ චස්ස අරියෝ ඥායේ පඤ්ඤාය සුදිට්ඨෝ හෝති සුප්පටිවිද්දෝ ඉද ගහපති අරිය ශාවකෝ පටිච්ච සමුප්පන්නං චේව සාදුකං යෝනිසි මානසිකරෝතෝ ඉති ඉමස්මින් සති ඉදං හෝති ඉමස් උප්පාදා ඉදං උප්පච්චති ආදි වශයෙන් පටිච්ච සමුප්පාදයේම තවදුරටත් විමර්ශනය කිරීමයි එබඳු ශ්‍රාවකයෙකුට අවශ්‍ය වෙන්නේ. එතකොට පින්වත්නි මේ Tamanගේ සිත රැකගන්න ශ්‍රාවකයෙක් විදිහට තමාගේ හිත පරිස්සම් කරගන්න ශ්‍රාවකයෙක් විදිහට මේ මොහොත තුල විදර්ශනා කරන ශ්‍රාවකයෙක් විදිහට ඒ විදර්ශනා කරන ශ්‍රාවකයා කන්දායතන ධාතු පිළිබඳ පැහැදිලි නුවණ තවදුරටත් තිවුර කරලා දෙන්නේ පටිච්ච සමුප්පාදයේම ඉහළට පහළට බැලීම මතමයි. ඒ පටිච්ච සමුප්පාදයේ ඉහළට පහළට බලනකොට දැන් අපි කිව්වා දැන් මේ දේශනාවේදී මේ කන්දායතන ධාතු පිළිබඳ පැහැදිලි අවබෝධයක් තියෙන්නත් ඕන. ඒත් එක්කම අපි කිව්වා මේ මොහොතේත් විදර්ශනා කරන්න ඕන කියලා. දැන් විදර්ශනා කරන විදි කොයිතරම්නම් අපිම දේශනා කරලා තියෙනවද? මොනවද කොහොමද විදර්ශනා කරන්න කියලා ආය අහන එකත් නරකයි. හේතුව මේ මොහොත තුල කන්දායතන ධාතුන්ගේ ක්‍රියාවලිය විපස්සනා කරනකොට ඒ විදර්ශනා කරන විදිය තත්ත විපස්සති කියන తত্ত্বය ලෝකෙ කිසිම ආගමික මතවාදයක නැහැ. දැන් අපි කිව්වා ಭಾರತೀಯ ආගම්වල අතීතය අතහැරලා දාලා අනාගතයත් අතහැරලා දාලා මේ මොහොතේ කාලා බීලා ඉන්න ජීවිතයක් තියෙනවා. ඒක බුද්ධ ශ්‍රාවකයෙකුගේ ජීවන චර්යාව නෙමෙයි. බුද්ධ ශ්‍රාවකෙක් කල්පනා කරන්නේ අතීත ස්කන්ධයන්ගේ පිළිබඳ ගැඹුරු අවබෝධයත් අනාගත ස්කන්ධයන්ගේ පහළවීම පිළිබඳ ගැඹුරු අවබෝධයත් නිසා තවදුරටත් විපාක ස්කන්ධයන් මවන්න නැතුව මේ මොහොතේ ඇහෙන දැනෙන හිතෙන දැනීම් මාත්‍රයේ තුලම ඇසීම් මාත්‍රයේ තුලම පින්වත්නි විදර්ශනා කරන தත්වෙටපත් වෙනවා. ඒ විදර්ශනා කරන தත්වෙටපත් වීම මත කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වන ජීවිතයක් මුණ ගැහෙනවා. ඒ කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්න තාක්කල් තමයි හිත පිරිසුදුව පවතින්නේ. මේ සංකාරයන් ගැලීම මත කවදාවත් අපේ හිතේ පාරිශුද්ධ භාවයක් පවතින්නේ නැහැ. අපේ හිත තුල පාරිශුද්ධ භාවයක් පවතින්නේ නැති නිසා හිත තුල පාරිශුද්ධ භාවයක් නැති වෙච්ච තැනක පින්වත්නි නැති වුණා කියලා කියන්නේ මේ තවත් කවුරු හරි කෙනෙක් හිත අපිරිසුදු කළා හිතට රොඩු දැම්මා කියන එක නෙමෙයි. ඇත්තටම පින්වත්නි කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා ඉන්නවා කියන්නේ හිත සංස්කාරයන් ඔස්සේ ගලන්න ඉඩ නොදී ඉන්නවා කියන එකයි.
සංස්කාරයන් හිතට ගලාගෙන එන හැම මොහොතකම සංස්කාරයන් කොයි වෙලාවෙද ගලන්නේ? ඒ ගලන හැම මොහොතකම පින්වත්නි හිත කිලිටි වෙච්ච ස්වභාවයක් පවතින්නේ. භාවනා කරනකොට මේ ආයතන ලෝකයේ හරහා සංකාර ධර්මයන් හිතට ගලන්නේ නැතිකම නිසාම සංස්කාරයන් නොගැලීම පදනම් කරගෙන සංකාරයන් ගලාගෙන නොයීම පදනම් කරගෙන පින්වත්නි යාගේ හිත හරිම පාරිශුද්ධයි. ඒකයි අනිමිත්ත චිත්ත සමාධිය වගේ සමාධියක් දියුණු කරනකොට සංකාර ධර්මයන් හිතට ගලන්නේ නැති නිසාම නිමිති නොයැටෙන ගතියක් හිතට එන්නේ. නිමිති නොයැටෙනවා කියලා කියන්නේ හිත ඒ මොහොතේ හරිම පාරිශුද්ධයි පින්වත්නි. හරිම ප්‍රභාස්වර මට්ටමක්. පැයක්ද දෙකක්ද යාගේ හිත පවතින මේ පැය දෙක තුල හිත විසංකාරගතයි. ඒ විසංකාරගත ස්වභාවය තුල හිත සංකාර ධර්මයන් ගලලා තව දුරටත් සිතින්ද කයින්ද වචනයෙන්ද කර්ම හැදෙන ගතියක් නැහැ පින්වත්නි. එතකොට මේ සංකාරයන් නොගලන තැනකට යථාර්ථයේ තේරුම් ගැනීම පිණිස මේ මොහොත විපස්සනා කළ යුතුයි. කවරක විපස්සනාවද අවශ්‍ය වෙන්නේ? කන්දායතන ධාතුන්ගේ විපස්සනාවයි. ස්කන්ධ ධාතු ආයතන අනුව දුවන හිතක් නම් තියෙන්නේ. ඒ ස්කන්ධ ධාතු ආයතන ඔස්සේ දුවන හිත නවත්ත ගැනීම පිණිස විදර්ශනා කරන ශ්‍රාවක භාවයක් අවශ්‍යයි. මොකක්ද විදර්ශනා කරනවා කියලා කියන්නේ? විදර්ශනා කරනවා කියලා කියන්නේ මූලික ත්‍රිලක්ෂණයට අනුව විමසන එක. අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් විමසන එක. එතනින් එහාට ගිහින් තවදුරටත් ඒ විමසීම ඊටාම සියුම්ම ඇති කරගන්න තමයි අපි ඔය දේශනාවලදී සප්ත අනුපස්සනා කියලා පරයයක් මතක් කරන්නේ. ඒ සප්තානුපස්සනාව තුළ තවදුරටත් විදර්ශනා කරන ක්‍රමයේ තමයි තවදුරටත් විමර්ශනය කරමින් තවදුරටත් සියුම්ම මේ පිළිබඳව තේරුම් ගැනීම පිණිස තමයි පින්වත්නි අට්ඨාරස විපස්සනාව කියලා එකක් අපි පැහැදිලි කරලා තියෙන්නේ බුද්ධ දේශනාව. එතකොට මේ අට්ඨාරස විපස්සනාව කියන එකෙන් බලනකොට මේ අට්ඨාරස විපස්සනාව කියන්නේ මහා අමුතු එකක් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්මය කියන ස්වභාවයෙන්ම දකින්න තවත් සියුම් පරයයන් ඒකේ තියෙන්නේ. ඊට වඩා වෙන මොකක්වත් දකින්න නැහැ. අනිත්‍යතාවයමයි අට්ඨාරස විපස්සනාව තුල තමාට ප්‍රත්‍යක්ෂ වෙන්නේ. දුකමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. අනාත්මයමයි ප්‍රත්‍යක්ෂ වෙන්නේ. මෙන්න මේ ප්‍රත්‍යක්ෂ භාවය කියන එක තමයි විපස්සනාවේ ඉලක්කය. විපස්සනාවේ ඉලක්කය. එතකොට මේ විපස්සනා කරන ශ්‍රාවක භාවයකට යොමු වීම පිණිස අපි කෙලෙස් වලට ප්‍රතිචාර නොදක්වා සිටීම පිණිස ජීවිතේ විදර්ශනා කළ යුතුයි. එහෙමනම් අපිට එකක් පැහැදිලි. අශෘතවත් පෘථග්ජනයේ හිත පිරිසුදු නෑ එක මොහොතක්වත්. අශෘතවත් පෘථග්ජනයේ හිත හැම වෙලාවකම අපිරිසුදුයි. මේ ලෝකේ කතා කරන ආස්වාදනීය ස්වභාවයත් එක්කම නම් ගනුදෙනුව තියෙන්නේ. එතන හිත අපිරිසුදු වෙනවා මිසක් හිත පිරිසුදු වෙනවා නෙමෙයි. ආස්වාදනීය ලෝකේ රිද්මයම අනුසෝතගාමී කියන්නේ ඒකයි. බුද්ධ දේශනාව පටිසෝතගාමී වෙනකොට හිත ක්‍රමානුකූලව පිරිසුදු වෙන්න පටන් ගන්නවා. හැබැයි ඒකත් එකපාර කරගන්න පුළුවන් තත්වයක් නෙමෙයි. ඒක මොකද අනාදිමත් කාලයක් තිස්සේ හිත දූෂණය වෙලා. සංසාරයෙන් හිත දූෂණය වෙලා. බොහෝ කාලයක් රාගානුසේ, පටිඝානුසේ, මානානුසේ, භවරාගානුසේ, විචිකිච්ඡානුසේ ආදී අවිජ්ජානුසේ ආදී අනුසයන් සමගයි අපේ ගනුදෙනුව. මෙබ්බඳු අනුසයන් විසින් පැලවී ඇති අනුසයන් විසින් අභ්‍යන්තරේ රෝපණය වී ඇති ජීවිතයක් ක්‍රමානුකූලව විපස්සනාව තුළින් මේ ගැට ටික ලිහා ගන්නවා විනා බුදු කෙනෙක් දේශනා කරපු කවර දෙයක්වත් නැහැ පින්වත්නි. එතකොට මේ විපස්සනාව තුළින් බලාපොරොත්තු වෙන්නේ අවිද්‍යාවද භව තණ්හාවද දුරු කරලා ශ්‍රාවකයාට පටිච්ච සමුප්පන්නව දුක ලිහා දැමීම පිණිස අදාළ වැඩපිළිවෙල මතු කරලා දෙන එකයි. ඇත්තට මේ ක්‍රියාවලිය දක්ෂ ශ්‍රාවකයෙකුට මරණ මංචකයේදී උනත් කරගන්න පුළුවන්. අවබෝධයට කාල නිර්ණයක් නැති නිසා. සමහර විට නොසන්සුන් වෙච්ච කෙනෙක්, පසුතැවුණු කෙනෙක්, ජීවිතේ සන්ධ්‍යාවේ ඉන්න කෙනෙක් කඩා වැටෙන්න පුළුවන්. අනේ මේ බඳු ධර්මයක පිහිටක් අපිට නැති වුණා නේද? ඇයි අපිට කලින් ධර්මයට යොමු වෙන්න බැරි වුණේ? දැන් ප්‍රමාදයි නේද කියලා නෑ. මේ தত্ত্বය තේරුම් ගැනීම තුලම තේරුම් ගැනීමම ප්‍රමාණවත් අප්‍රමාදී භාවයේ පිණිස. මොකද මේ අවබෝධයේ පිණිස කාල නිර්ණයක් නෑ. ප්‍රඥාවන්ත ශ්‍රාවකයෙකුට මේ අවබෝධයට දුෂ්කර ධර්මයේ පව අවබෝධ කරගන්න පුළුවන්. අඩුම ලෙඩ ඇඳේ ඉඳලා වුණත් මේක කරගන්න පුළුවන්. ඒ නිසා ඔබ තුල අනවශ්‍ය කලබලයක් හදාගන්න නැතුව කන්දායතන ධාතු පිළිබඳ තමා තුල විමර්ශනය කරලා බලන්න. කන්දායතන ධාතුන්ගේ ක්‍රියාවලිය ඔබේ දරුවා තුල ක්‍රියාත්මක වෙන විදිය බලන්න.
බිරිඳ තුල ක්‍රියාත්මක වෙන විදිය බලන්න. ලෝකේ අවිඥානික සවිඥානික යම් තාක් අයවල් නැද්ද? මනාපයි ප්‍රියයි මధుරයි කියලා අල්ලගත් ඒ හැම තත්වයක් තුළම ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ක්‍රියාත්මක වීම බලන්න. එතකොට බාහිරට හිත වික්ෂිප්ත නොවි බාහිර ලෝකයේ තුල සත්ව පුද්ගල භාවයෙන් පිළි අරගෙන ඒවා අතහැරලා යන්න බැරි චින්තනයක් තියෙනවා නම් ඒකත් මග හැරිලා ඒ පුද්ගලයා නිවන පැත්තටම සේන්දුවන ශ්‍රාවක භාවයක් හැදෙනවා. ඒ බඳු ශ්‍රාවක භාවයකට මේ මොහොතේ ඇති කරගත යුතු විදර්ශනා උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරමින් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස මේ කුසල් බලවත් වේවා. පින්වත්නි, අද දේශනාවේ දායකත්වය කලමනාකරණ ශ්‍රේවේ විශ්‍රාමික සිප්කඩුව ලියනගේ ශ්‍රියානි චන්ද්‍රලතා මාතාව ජන්මදිනයේ නිමිත්තෙන් එතුමියට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් යුතුවයි මේ උතුම් ධර්ම දේශනාව සිදු කරන්නේ. මේ උතුම් ධර්ම දේශනාව සඳහා ඒ ඇත්තන්ගේ දායකත්වයේ ගැන කටයුතු කරන්නෙත් ඒ බඳු අදහසකින්මයි. පින්වත්නි, ලියනගේ ශ්‍රියානි චන්ද්‍රලතා මාතාවට නිදුක් බව නිරෝගී භාවය සුවපත් භාවය දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කායික මානසික යහපත සැලසේවා. උභය ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. ඊ타ම ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ කුසල් බලවත් වේවා. ඒ වගේම පින්වත්නි, එතුමිය බලාපොරොත්තු වෙනවා ශ්‍රියානි චන්ද්‍රලතා මාතාවගේ මියගිය දෙමව්පියන් සහ එතුමිය හැදූ වැඩූ බාප්පා සහ පුංචි අම්මාටත් නැන්දා ඇතුළු සියලුම මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරන්නට භවගාමී සසර සුවපත් වේවා. ලියනගේ ශ්‍රියානි චන්ද්‍රලතා මාතාවට මේ කුසල් බලවත් වේවා. භවගාමී ජීවිතයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. සංසාර දුක් ගෙවා ලබන උතුම් අමා නිවන් පිණිසම මේ දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතුමියගේ දියණිය සහ පුතණුවන් සහෝදර සහෝදරයන් ඇතුළු පවුලේ සියලුම දෙනාට මේ කුසල් උපකාර වේවා. මේ උතුම් පුණ්‍ය ශක්තියේ බලයේ මහිමේ හේතු වීම තුලින් ලෝකාර්ථ සංසිද්ධිය සැලසේවා. මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ උතුම් කුසලානිසංසයන් හේතු වාසනා වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් ආශිර්වාද කරලා තියෙනවා. නිදුක් නිරෝගී සුව සැලසේවා කියලා අනේක වාරයක් අනුමෝදනා වේවා. ලක්වාසී ලෝකවාසී සියලු සත්වයන්ටත් ධර්ම ශ්‍රවණය කරපු ලොකු කුඩා හැම දිනාටමත් ප්‍රඥා නාලිකාවේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලු කාර්ය මණ්ඩලයටත් ඔබ හැම දිනාටමත් මේ කුසල් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස බලවත් වේවා. මේ උතුම් කුසලානිසංසයන් හේතු වීම තුල වහවහ චතුරාර්ය සත්‍යම අවබෝධ වේවා. ඒ වගේම ඔබ සියලු දෙනාටත් මියගිය ඥාතීන්ටත් සියලු දෙවියන්ටත් කලමනාකරණ ශ්‍රේවේ විශ්‍රාමික සිප්කඩුව ලියනගේ ශ්‍රියානි චන්ද්‍රලතා මාතාව ප්‍රදාන හැම දිනාටමත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන සියලුම දෙනාටත් මේ උතුම් කුසල් නිවන් දොරටුවක්ම වේවා කියන අදිෂ්ඨානයෙන් දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං